समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स शृण्वन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अत्तानं चे पियं जन्या रक्केयनं सुरक्षितं तिन्न मन्यतरं यामं पटिजग्गेय पंडिताति पिंवत्नी බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් බණ කිව්වා. උන්වහන්සේ කිව්වේ මේ ලෝකේ තියෙන දේවල් මා 아무තු පේන්නේ නැති දේවල් නෙමෙයි. මිනිස්සෙකුගේ ඇස් දෙකට පේන දේ. මේ ලෝකේ ඉපදෙනවා. ඇස් දෙකට පේනවා නිපදෙනවා. ඉපදිච්ච කෙනා නාකි වෙනවා. ඒකත් පේනවා කොච්චර නාකියයි ඉන්නවද? ඉපදුනාම ලෙඩ වෙනවා. ඉස්පිරිතාලට ගියොත් බලන්න පුළුවන් මොනතරම් පොර කනවද බේත් ගන්න. ඊළඟට ලෙඩ වෙන කෙනා මැරෙනවා. මොනතරම් මල කඳන් අපි දැකලා තියෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. මේක තේරුම් ගන්නයි බුදුවරු බණ කිව්වේ. 45 අවුරුද්ද මේ ටික එක එක විදියට එක එක උපමා වලින් අපිට දේශනා කරනවා. ලෝකේ ආගම් 400 ගාණක් තියෙනවා. සෑම ආගමකම මැරෙන්න බයයි. අපිත් ඉන්නවනේ. මැරෙනවා කොත් කටට ගන්න වාපිය කට. කැඩිච්ච කතා කියන්නේ. මේ ඇත්ත කියන්නේ මැරෙනවා. මැරෙන්න වෙලාවක් තියෙනවද? මැරෙන්න වෙලාවක් නැහැ. අසවල් තැන මැරෙනවා කියලා කියන්න පුළුවන්ද? කොතන මැරෙයිද කවුද දන්නේ? මොන විදියට මැරෙයිද කියන්න පුළුවන්. බෙල්ලන්විල අනුනායක ආඳුරු ඇතා ළඟට ගියේ මැරෙන්න නෙමෙයි. වෙනදත් යනවා ඌ ළඟට. එදා ගියා උන්වහන්සේ අපවත් වුණා. එදා අපවත් වෙනවා කියලා දන්නවා නම් ඇතා ළඟට යනවද? යන්නේ නැහැ. සෝමාන්දුරු රුසියාවට ටිකට් එකක් අරන් ගියා අපවත් වෙන්නද? පයින් ගියේ නැහැ. පැය 16ක් 17ක් උඩුගුවනේ ගිහිල්ලා උන්වහන්සේ අපවත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ බෞද්ධයන්ට භාවනා කියන කොටසේ මරණය භාවනාවක් වඩන්න ඕන. වඩන්න ඕන කියන්නේ නිතර මෙනෙහි කරන්න. මරණ ධම්මෝම්මි මරණං අනතීතෝති අබින්නම් පච්ච වෙක්කිතබ්බං ඉත්තියාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. මොකද්ද මේ කියන්නේ? ලෝකේ ඉන්න සෑම ස්ත්‍රියක් පුරුෂයෙක් ගීයෙක් පැවිද්දෙක් පුංචි ළමයා තරුණ ළමයා නාකි කෙනා අපි කවුරුත් දිනකට දෙතුන් විටක් මෙනෙහි කරන්න ඕන. ජීවිතං අනියතං මරණං නියතං. මගේ ජීවිතය අනියතයි. පුංචි කාලේ මැරෙනවා, තරුණ කාලේ මැරෙනවා. දැන් මේ පළාතේ පෞගිය කාලේ ළමයෙක් මැරුණේ ඩෙන්ගු ඇදිලා. අම්මා දොස්තර තාත්තා දොස්තර එකම පුතා ගෙදර. ලොකුම ඉස්කෝලේක ඉගෙන ගත්තේ. ළමයා මලා මාපෝ
ඒ නිසා තමයි වදාළේ මරණය භාවනාවක්. මොන මොහොතේ මොන විදියට දැන් පාස්කු දවසේ ගියේ දෙයයන්ට වඳින්නනේ. එදා මැරෙනවා කියලා දන්නවනම් ඔය එක්කෙනෙක්වත් යනවද? යන්නේ නැහැ. එතනම අර ප්‍රසිද්ධ සූප වේදිනියක් දුව රටේ ඉඳලා ආවා. දෙන්න උදේ කණ්ඩායි ගියේ. උදේ කෑම කණ්ඩ ගිහලා අම්මයි දුවයි එක තැනම. එදාට වඩා අද මරණය නිකන් සෙල්ලමක් වාගේ වීලුවට ගිහිල්ලා. මේත අවුරුදු 20කට 30කට කලින් කෙනෙක් අකාලේ මලහ කිව්වම පොලිමේ යනවා බලන්න. ඇයි අකාලේ මැරිලා? කවි කොලත් ගන්න. ඔය මනම්පේරි මැරිච්ච වෙලාව ඇන්ටන් ජෝන් මාත්‍යා ඔය සින්දු ගොඩක් කිව්වා. කවුරු හරි මලාම දැන් ජෝන් ද සිල්වා ඝාතනය කවි කොල. මරුසිරාව මැරුවා කිව්වම එතන කවි කොල ගන්න. ඇයි අකාලේ මැරිලා? දැන් එක තැන 10 15 20 25 නෙමෙයි 100 ගණන් මැරෙනවා. ඒමනම් මැරෙන්නයි අපි ඉපදිලා තියෙන්නේ. උපන්නේ මොකටද මැරෙන්නේ? මැරෙන්න උපන් අපි කල යුතු වැඩ තියෙනවා නොකල යුතු වැඩ තියෙනවා. ඒකයි බුදුවරු දේශනා කළේ. බුදුවරුන්ගේ දේශනාව මැරෙන්න ඉපදිච්ච අපි මැරෙනකම් කල යුතු වැඩ තියෙනවා නොකල යුතු වැඩ තියෙනවා. ඒක අද අපි තේරුම් අරගෙන නැහැ. මැරෙන්නයි ඉපදිලා තියෙන්නේ. එහෙනම් කල යුතු වැඩ පමණක් කරන්න ඕන. මේ ගාථාව ධම්මපදයේ තියෙන්නේ බුදුහාඳුරු ලස්සනට මෙතන කියනවා. අත්තානංචේ පියං ජඤ්ඤා. මේ ලෝකේ ඉන්න සෑම සතෙක්ම Tamanට ආදරේ. මිනිස්සු විතරක් නෙමෙයි. බලන්නකො වතුර බාල්දියකට වැටිච්ච කූඹියෙක් කොච්චර නලියනවද ජීවිතේ බේර ගන්න. කැලේ ඉන්න සත්තු අපිට බයයි. මොකද අපෙන් ඌට විපතක් වෙයි කියලා. සෑම සතෙක්ම ජීවිතයට ප්‍රියයි මනාපයි. ඒකනේ සත්වයා කියන්නේ ඇලෙනවා. දැන් බලන්නකො වැසිකිලි වලේ ඉන්න පණුවා අර වැසිකිලි වලේ ඉන්නේ. ඌ ආසයි නෙතන ඉන්න. ඌ එතන යන්නේ. ඌ ආසයි ගොඩේ ඉන්න. තමන්ගේ ජීවිතේට ආසයි. දැන් බලන්න ශරීරයේ මොනවාරි අංගයක් කකුල වකුගඩුව බේර ගන්න ඕන වුණොත් තියෙන සල්ලි ඔක්කොම වියදම් කරනවා. ගේට්ටු ගස් තියෙන. මොකද දැන් වකුගඩුවක් එම බේර ගන්න වුණොත් ඔය ට්‍රීවිල් බැඳගෙන ඔක්කොම එකතු කරන්නේ. ගේට් විකුණනවා සමහර විට ලෙඩේ සනීප කරගන්නයි Tamanට ආදරේ Taman ජීවත් වෙන්න ඕන. ධනෙ වියදම් කරනවා අවයව රැක ගන්න. ජීවිතේ රැක ගන්න කිව්වොත් කකුල කපාපන් කියලා. උඹට තව ටිකක් කල් ජීවත් වෙන්න ඕන නම් දකුණු කකුල කපන්න ඕන. කපන්නේ නැද්ද? දැකලා නැද කකුල් කපලයි? කපනවා. ශරීරයේ අවයව රැක ගන්න ධනෙ වැය කරනවා. ජීවිතේ රැක ගන්න අවයවත් වෙන් කරනවා. කපලම දානවා. ඒ ජීවත් වෙන්න ඕනේ. මොකද මට ආදරේ. Tamanට ආදරේ නම් තමන්ව රැක ගන්න ඕනේ. සුරක්ෂිතං. තමන්ව ආරක්ෂා කර ගන්න. බුදුහාඳුරු අවස්ථා 3ක් දුන්නා අපිට. තමන්ව රැක ගන්න අවස්ථා 3ක්. ඔය රෑ බෙදනවනේ කොටස් 3ට. සන්ධ්‍යා යාමේ, මධ්‍යම යාමේ, පච්චිම යාමේ. යාම කියන්නේ අර කොටස් 3 සන්ධ්‍යා යාමේ. ඒ වගේම අපිට යාම 3ක් දීලා තියෙනවා. එකක් තමයි පුංචි කාලේ අවුරුදු 20 වෙනකම්. ඊට පස්සේ 20 ඉඳලා 50 වෙනකම්. ඊට පස්සේ දුන්නා 50 ඉඳලා මැරෙනකම්. අවස්ථා 3ක් තියෙනවා.
පුංචි කාලේ ඉතින් සෙල්ලම් කරනවා ඉස්කෝලේ යනවා ඕවා කොයිද සුරක්ෂිත කරන්නේ බොළඳ කාලෙන් 20 වෙනකොට ඉතින් බෝ කලාතුරකින් තමයි කෙනෙක් ඕවා හිතන්නේ නැත්තම් ලෝන් ගාලා ගේ අදන්න ඕන කාර් එකක් ගන්න ඕන ලෝන් ගාලා මැරෙනවා කියලා හිතන්නේ ලෝන් ගාලා කාර් එකක් ගත්තා මිනිහා මලාර ගෑනු කෙනාගේ තත්ත්වය හිතන්න කොහොමද ගෙවන්නේ ගෙවන්න බෑ ඒ නිසා තරුණ කාලේ වෙනකොට සමහරු තරුණ මදේ අවියායුධත් අමෝරනවා තමනුත් මැරිලා අනුන්වත් මරන්න හදනවා තරුණ මතේ කළු ගල් ගිල්ලක් දිරවන වයස අම්මා නෙමෙයි බුදුහාමුදුරු නෙමෙයි කවුරු කිව්වත් ආන්න නැති වයස 100ට 1ක් 2ක් ඉතින් තරුණ කාලේ ජීවිතේ ලස්සන කරගන්න බුද්ධිමත්ව හොඳට අම්බ කර එකතු කර හොඳ පවුලක් හදා ගන්න අවුරුදු 20න් විතර කසාද බැන්දොත් පුතෙක් හම්බුනොත් තාත්තට අවුරුදු 40යි පුතාට අවුරුදු 20යි පුතා හරි මාසයි තාත්තා එක ගමන් යන අයියයි මල්ලි වාගේ පුතා තාත්තා එක්කමයි එතකොට තාත්තට අවුරුදු 65ක් 70ක් වාගේ පේනවා කොල්ලට අවුරුදු 20යි කොල්ලා යයිද තාත්තා එක්ක මේ ඔයාට ඕන යන්න මම පස්සේ ඉන්න ඇයි පප්පා වාගේ අඳුල්ලා දෙන්න කැමති නැහැ අම්මට අවුරුදු 40යි කෙල්ලට අවුරුදු 20යි අක්කා නගෝ වාගේ හරි ආසයි පන්සල් යන්න මගුල් ගෙදර යන්න දෙන්න එක වාගේ අම්මා අවුරුදු 65 පැනලා වාගේ නාකි වුණොත් කෙල්ලට 20 නම් පන්සල් නෙමෙයි කොහේවත් යන්නේ නැහැ ගියත් ළඟ වාඩි වෙන්නේ ඔයා යන්න මං එන්නම් ඇයි යන්න ලැජ්ජයි ඔන්න තමන්ව සුරක්ෂිත කරගන්න ඕනේ නාකි වෙලා අනාථ නොවි ඉන්න නම් තරුණ කාලේ ඒ පැත්ත බලන්නත් ඕන නිවම්ම නෙමෙයි ලද්දං විනාශේති තරුණ කාලේ ලැබිච්ච ටික වියදම් කළොත් ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ අනාචාරයට සුරාවට සූදුවට රාත්‍රී සංචාරයට පාර දිගේ හිටගෙන ඉන්න වැය කළොත් දනේ නාකි වෙනකොට අර වතුරක් නැති මාළුත් නැති පියාඹන්නත් බැරි කොකා වාගේ ගඟේ ඉන්න පරාදයි සුරක්ෂිත කරගන්න ඕන තරුණ කාලේ ඔය වයස ගියාම එන්නේ නැහැ ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න දැන් කියවන්නෙත් නැහැනේ ළමයි දැන් පත්තරේ කියවන්නෙත් නැහැ ඉස්සර සිළුමිණ ගත්තම සතියක් කියවනවා ඉරිදටනේ එන්නේ සතියෙම නිවුස් කියවන්න තියෙනවා ශාස්ත්‍රීයයි දැන් උදේ නැගිටලා උදේ ආයට ආයාමාට ටීවී ලයින් 10ක්ද 15ක්ද තියෙනවා මොකක් දැම්මත් උන් පත්තර කියවනවා තේ අදාද පත්තරේ ආවන එකෙක් වැසිකිලි ඉඳගෙන නිවුස් ආගෙන ඉන්නවා පත්තරේ කියවනවා අපි නෙමෙයි වෙන එකෙක් කියවනවා කියවීමේ දක්ෂතාවය නෑ දැන් ඔන්න පාලි පොතක් එහෙම දීලා ඒ ලෙවල් කරපේකෙකුට කියවන්න කියන්නේ සිංහල භාෂාවෙන් ඉගෙනගෙන තියෙන්නේ ඒ ලෙවල් දෙන්නකො පොතක් කියවපන් කියලා ඒ බුත්සරණ වාගේ පොතක් පූජාවලිය වාගේ පොතක් කියව ගන්න බෑ මේ කතියල කොටන්න විතරයි පුළුවන් කියවීමත් නැති වෙලා ගියා ලියන්නත් බෑ දැන් ඒකත් මෙම කොටලා නියවන්නේ ලියන්න අකුරු බෑ දැන් අත් අකුරු ගන්න දෙයක් නෑ මේවා තරුණ කාලේ හිතන්න ඕනේ පුංචි කාලේ හොඳට ලියන්න ඕන කියවන්න ඕන කොච්චර තියෙනවද පොත්පත් කියවන්න දැන් හරියට පොත් තියෙනවා පරිවර්තනයක් කියවන්න ඕන චරිත කතාවක් කියවන්න ඕන ඒවා ජීවිතේට ආභරණ තරුණ කාලේ කම්මැලි නැතුව අම්බ කරන්න ඕන පාන්දර නැගිටින්නත් ඕන පුංචි කාලේ
මේ තමන්ව සුරක්ෂිත කරගන්න. දැන් බලන්නකෝ. උදේ 3 වෙනකොට කුකුලා නැගිටිනවා. ඌට O level තියනවාද? A level ලියන්න දුන්නේ ඌට බැරිය 10 වෙනකම් බුදියන්න. ඌ 3ට නැගිටලා අපිව කූද්දනවා නැගිටපියාවු ළමයි පාඩම් කරාපියාවු. ඔන්න උදේ නැගිටින්න ඕන. වෙලාවට රෑ බුදිය ගන්නත් ඕන. මේකේම නෙමේ රෑට තියෙන ඔය ඔක්කොම ටික බලලා 1යි 2යි බුදියනකොට. පාන්දර නැගිට ගන්න බෑ නැගිට්ට රෙද්ද බිමට වැටෙනවා. දවසම මූසලයි උන්ව දැක්කා. කට ඇරගෙනමයි. සුරක්ෂිත වෙලා නැහැ පරාද වෙලා. ඔය උදේ පාන්දර යනවා නේද ඔය ඔෆිස් ඉස්කෝලෙත් යනවා සමහර බෑග් එල්ලගෙන මූණ දැක්කම අනින්න හිතනවා දෙකක් මූණට. කිසිම ප්‍රිය මනාපකමක් නැහැ. කිසිම ප්‍රියක් නැහැ. නිකන් යුද්ධ කරලා යනවා. ඇයි වෙලාවට නිදාගත්තේ නැහැ. තරුණ කාලේ අම්බ කරලා කීයක් හරි ඉතිරි කරන්න ඕනේ බුදුහාඳුර ඒවයි අපිට දේශනා කළේ. අම්බ කරන ධනයෙන් ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය. එක කොටසක් හොඳට කණ්ඩත් ඕන. සමහරු කන්නේත් නැහැ කන එකෙකුට දෙන්නෙත් නැහැ අනුන් කනව බල බලා කෙල ගිල ගිල ඉන්නවා. කන්නේ නැහැ. සෞඛ්‍යයට හොඳ කෑම ටිකක් වැටෙන්න ඕන ශරීරයට වැඩ කරන්න. ඊළඟට කොටස් දෙකක් යොමු කරන්න ඕන ව්‍යාපාරයට. තමන් කරන රැකියාවට කොටස් දෙකක්. හතරවෙනි කොටස පරිස්සම් කරගන්න ඕන. ආපදාසු භවිෂ්‍යති. කරදර කියන්නේ දැන් පෞගිය බලන්නකො 21 ඉඳලා ඇඳරි නීති දැම්මා. සමහර මිනිස්සු පන්සලට මගිනුත් වෙලා ණයට සල්ලි දෙනවනේ. ඇයි දැන් ඇඳරිනේ කණ්ඩ බොණ්ඩ ඉපෑ ගෙදර. ආඳුන්නේ ආල්පෝල් ටිකක් අරගන්න ඕන. මේ හොඳට වැඩ කරන මිනිස්සු ඉතිරි කරලා නැහැ. ඒකයි බාලාංශය ඉගෙන ගන්නකොට අපිට ඉගැන්වන්නේ ඉස්සර ලස්සනට කවි. පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ. හොඳට පායන කාලේ කූඹියා බත් ඇටේ පවත් තල්ලු කරගෙන කියලා කොයි හරි ගුලක දා ගන්නවා. ඇයි ඊළඟට වැස්සම එළියට එන්න බෑනේ. ඌටත් බඩගින්න තියෙනවා. මේ කූඹියේ කපිට ගන්නන පාඩම. වයින්ද කිට්ටු වෙදී ඌ කැම රැස් කර ගන්න. ඇයි වයින් කාලේ කන්න ඕන. තොර මිනිස්සු වෙච්ච අපි අද කොච්චර සෝබන වැඩද අපි ළඟ තියෙන්නේ. ලෝකේ බැලුවම අංක 1ේම සෝබනකාරයෝ ඉන්නේ ලංකාවේ. මන් දන්නේ මේ කොහෙන් ආවද කියලා. දැන් යුරෝපා රටවල් වල එයාපෝට් එකට ගියොත් තරුණ කොල්ලෝ කොට කලිසමක් ගාගෙන බෑග් එකත් එල්ලගෙන කොයි හරි බිම නිදි. මේ කෝටිපතියෝ. අපේ උන් දෙනිම ගාගෙන කෝට් එක අදාගෙන මේ මිනිකම් මේ රජගෙවල් වල ළමයි වාගේ. අරගොල්ලෝ හරි චාම්. සරල වෙන්න ඕන සරල ජීවිතයක්. දැන් එංගලන්තේ එයාපෝට් එකේ බැස්සත් ඉතාලියේ එයාපෝට් එකේ බැස්සත් ඒ පිට රටවල වල ඉන්න උන් ඔක්කොම බිම ඉන්නේ. අපි පුටු හොයනවා. උන් මොනවා හරි බිම එලා ගත්තා අර ගෙනිච්ච බෑග් එක කර ඔලුවට තියාගත්ත උන් ඔදොර ගොරෝ නිදි. ඇයි බොහොම සරලයි ජීවිතේ. අපි එම නෙමේ ගන්න මුදලින් වැඩිපුර වියදම් කරන්නේ සෝබන වැඩවලට. ණය වෙලා මී පැණි කාපන් කිව්වා නෙමේ. ඒක ගොංකමක්. ණය වෙලා මී පැණි කන එක. යතා ලද්ද සම්පත්තිතෝ මට ලැබිච්ච ටික ඇති. දැන් බලන්නකො එක තැන 100 ගාණක් මැරුණා මොනවද ගෙනිච්චේ? ඇලෙක්සැන්ඩර් කියන්නේ ලෝකේ පාළ වෙච්ච අධිරාජවාදියෙක්. මං විතරයි ඉන්න ඕන. ඔක්කොම මට යට වෙන්න ඕනේ කියලා තමයි යුද්ධ කළේ. රටවල් යට කරගෙන මංකොල්ල කෑවා. කෝටි ගණන් රංකාසි එකතු කරලා ලෝකෙම අධිරාජවාදී කියලා බයයි මිනිස්සු.
මේ මීටපු මේ මිනිස්සයා ලෙඩ වුණා තරුණ කාලේ. වැඩි කලක් හිටියේ නෑ. වෛද්‍යවරු පරීක්ෂා කරලා බේරන්න බෑ. ඒ වෙලාවේ මේ ඇලෙක්සැන්ඩර් රජුරෝ කියනවා වෛද්‍යවරුන්ට උඹලා මට උදව්වක් කරන්න ඕන. මොකක්ද උදව්? මම මලාට පස්සේ මාව මිනි පෙට්ටිය දාලා පෙට්ටිය වහන්න එපා. පෙට්ටිය වහන්න එපා. පෙට්ටියෙන් එළියට මගේ අත් දෙක එළියට දාපියා. අත් දෙක එළියට දාලා ඇඟිලි පා දිග ඇරපියා. ඇඟිලි පා දිග ඇරගෙන පෙට්ටියෙන් එළියට අත් දෙක දාලා මා උස්සන් ඵලයලා. වෛද්‍යවරු බැලුවා මේ මොකක්ද? ඇව්වා රජතුමනි. ඇයි එහෙම කරන්න කියන්නේ? ලෝකෙට මගෙන් පාඩමක් කියා දීපියව. අධිරාජවාදී වුණත් ඇලෙක්සැන්ඩර් රජුරෝ පරලෝකෙට ගියේ ඉස්සතින්. මේ තරම් ධන කුවේරයෙක් මේ තරම් ධනෙ එකතු කළත් මැරිලා යනකොට කාසියක්වත් ගෙනිච්චේ නෑ. ඉස්සතින් ගියේ කියලා ලෝකෙට පෙන්න පියව කිව්වා. අපේ පවුල් වල කොච්චර මැරුණාද? ඒ මැරිච්ච කවුරු හරි එයා ආස කරන දෙයක් අරන් ගියාද? සියල්ල බිම තියලා කරගත්ත පිනයි පවයි විතරයි අරගෙන යන්නේ. ඉන්දියානු සාහිත්‍යකරුවා කියනවා තැනක ඕනෑම ළමයෙක් ඉපදෙනකොට අත් දෙක මොලෝගෙනයි ඉපදෙන්නේ. මව් කුසෙන් එළියට එන්නේ නැහැ කිසිම ළමයෙක් ඇඟිලි පා දිග ඇරගෙන. ඒ පඬිවරයා කියනවා ඇයි මේ ඇඟිලි පා මොලෝගෙන එන්නේ? එක අතක කර පින ගේනවා. අනික් අතේ කළ පව ගේනවා. පින වැඩි නම් උපන්දා ඉඳලා බැබලෙනවා. පින නැත්තම් උපන්දා ඉඳලා වෙනසෙනවා. ඉවරයක් නෑ කරදර. ඒ නිසා තමයි බුදුවරු දේශනා කළේ අපිට මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම අනිච්චවත සංඛාරා. මේ සංඛාර කියන්නේ මේ පණ ඇති පණ නැති ඔක්කොම සංඛාර. සංඛාරවල ස්වභාවය තමයි ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. පවතින්නේ නිකන් නෙමෙයි විනාශ වෙවි. දැන් බලන්න මේ බෝධියට ඔය අකඩ කණුවක් සවි කරලා තියෙනවා. ඒ බෝධිය පුංචි කාලේම යකඩ දැම්මේ නැණි වටේට. ඇයි? දැන් අර අත්ත් සංඛාර විපරිණාම වෙලා. කොච්චර ඔය ගාගෙන හිටියා තව අවුරුදු 50ක් 60ක් යනකොට ඕක වැටෙනවමයි. ඔය යකඩ බම්බු තව 3-4ක් ගෙවුවත් වැඩක් නැහැ. දිරලා යනවා. සබා මේක වෙනස් කරන්න බෑ කිසි జగතෙකුට. ඒ නිසා තරුණ කාලේ තමන්ව සුරක්ෂිත කරගන්න. ඒමත් බැරි වුණා නම් නාකි වෙනකොට තරුණ කාලේ කරපුව ඔක්කොම අමතක කරලා. දැන් බලන්න අම්බපාලි මේ ලෝකේ ගණිකා වෘත්තිය පටන් ගත්තේ බුදුහාමටත් කලින් ඉඳලා. ලෝකේක වෘත්තියක්. ඒ ගණිකාවෝ අතර බැබලිච්චම ගණිකාවෝ කීප දෙනෙක් හිටියා. අද එම ගණිකාවෝ නෑ. මේ ගණිකාව ලෝකේ පාළ වෙච්ච සුපිරිම ගණිකාව. සාමාන්‍ය කෙනෙකුට යන්න බෑ ළඟට. රජවරු, සිටුවරු, මැතිවරු විතරයි. රජවරුත් බයයි. ගෑනු ළමයෙක් හම්බුනොත් තියා ගන්නවා, පිරිමි ළමයෙක් හම්බුනොත් මරලා දානවා. අන්තිමේදී අන්තිම කාලේ තුන්වෙනි යාමේ මෙතුමිය තේරුම් ගත්තා. බුදු ආඳුරු කීපෙක ඇත්ත නේන්න. ඔය මෙතන ඉන්න කාන්තාවෝ ඒ චරිතය දැන් ඇවිල්ලා තියෙන ලියලා තියෙනවා. ඒව ඇත්තට බනට කියන්න බෑ. අපි තාම පොඩි වැඩි ඒවා බනට කියන්න කිව්වොත් මිනිස්සු බණී ආඳුරු කුණුවරප කියනවා කියලා. එයා නාකි වුණාම එයාගේ ඉස මුදුනේ ඉඳලා දෙපතුල දක්වා මේ ශරීරේ සැඟවිච්ච තැන් පවා එයාම එයාගේ කටින් කියනවා. එදා රජවරු, සිටුවරු, මැතිවරු මා ළඟට ආවේ එදා මේ ශරීරේ මේ ඉන්ද්‍රිය මේ විදියට තිබිච්ච නිසා. බුදුආඳුරු කියපේක ඇත්ත නේන්නම් දැන් ඒ ඉන්ද්‍රිය මොනතරම් විනාශ වෙලාද?
උන් අනිත්‍යතාවය දැක්කා. දැකලා තේරුම් ගත්තා කළ වරද පිළිගත්තා. ඔන්න සුරක්ෂිත කරගත්තා තමන්ව. අවසානයේ රහත් වුණා. ගණිකාව රහත් වුණා. තුන්වෙනි යාමේදී. තරුණ කාලේ දෙවෙනි යාමේදී යා ශරීරේ පිනව හිටිය හැමතිස්සෙම මේකප් කර හිටියේ. ඉන්දියාවේ නේ මේකප් කියන ඒවා තියෙන්නේ. සඳුන් එහෙම තියෙන්නේ. අදත් ඔය ගානේ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ඔක්කොම ඉන්දියාවෙන්නේ. ලංකාවේ නෑ. ඒ තියෙන ක්‍රීම් ಜಾති දැක්කම කලන්තය ඇදලා. සඳුන් ගගා කොණ්ඩේ පීර කොණ්ඩේ තිබුණා කියනවනේ ධනිෂටත් යටින්. තරුණ කාලේ රාගෙන් මත් වෙලා හිටියා. ඔන්න නාකි වෙනකොට තේරුම් ගත්තා දැන් මට ඇදෙන්න වෙලාව තියෙනවා. තාම මම ප්‍රමාද නැහැ. ඒකනේ අවස්ථා තුනක් දීලා තියෙන්නේ. එක්ක පුංචි කාලේ නැත්තම් තරුණ කාලේ. තරුණ කාලෙත් බැරි වුණා නම් ටිකක් වයසට යනකොට තලත් ඈනි වෙනකොට පින්වත්නි ටිකක් මොලේ පැහැදෙන්න එපා. මෙච්චර කල් මං අධාර්මිකවයි ධනෙ අම්බ කළේ. අධාර්මිකව මං ජීවත් වුණේ. ධාර්මික පැත්තනේ මං විභාග ලිව්වෙත් බොරුවෙන්. කොපි ගාලා මං උපාධි ගත්තේ. මං උද උගතෙක් නෙමෙයි. මං හරියට ඉගෙන ගත්තේ නෑ. වංචාවෙන් මම මේ උපාධිය අරන් තියෙන්නේ. එහෙම දොස්තර ගොල්ලක් ඉන්නේ. කොච්චර ඉන්නවද බොරුවට විභාග ලියලා. වෙන අයගේ ලවා ලියෝලා. ඒ උගත්කමෙන් වැඩ කරලා ගන්න පඩියෙන් කාලා හරියනවද? හරියන්නේ නැහැ. පුංචි කාලේ හොඳට අවංකව ඉගෙන ගන්න ඕන. දන්නේ නැති කෙනෙකුට කියලා දෙන්නත් ඕන. දරුවෝ හොඳට මතක තියාගන්න මේ පුංචි කාලේ හොඳට මතක හිටිනවා. එක සැරේයි දෙසරේයි කටපාඩම් කරනකොට උක මතක හිටිනවා. දැන් අපි ආසයි මං ආසයි දැන් ආයි පාඩම් කරන්න මතක හිටින්නේ. දැන් ඒ කාලේ ටොකු ඇනලා කණෙන් ඇදලා බඩින් ඇදලා උගන්නපුවානේ අපි මේ දැන් කියන්නේ. පුටුවේ වාඩි වෙච්ච ගමන් ඔය මතක් වෙන්නේ. අද වාගේ නෙමෙයි එක කවියකට 5ක් ගන්න. එක කවියකට වේවල් දෙකකින් පස්සපැත්තට 5ක් ගන්න. අද ගැව්වොත් ගුරුවරු ඇතුලේ අම්මා රෙද්ද උස්සගෙන යන්නේ ඉස්කෝලේට. එහෙම ගිහිල්ලා තිබුණේ ගුරුවරු තරහකට ගන්නව නෙමෙයි. ඔද්දක් රස වෙන්න නම් ඇඳි ගන්න ඕන. නැත්තම් කන්න බෑ. ළමයි ඇදෙනව නෙමෙයි අදහ ගන්න ඕන. ඉස්සර ළමයි පාඩම් කරනකන් අම්මා දොරකොඩ වාඩි වෙලා ඉන්නවා. ඔක්කොම එකට පාඩම් කරනවා අම්මත් බලාගෙන ඉන්නවා පාඩම් කරන්නේ. දැන් එකෙක්වත් පොත අල්ලන්නේ නැහැ. ප්‍රේම දඩේම සදා ඔබ මගේ ඒවා තමයි පාඩම්. කොණ්ඩෙත් කඩාගෙන යක්කු වාගේ දත් මැදලත් නැහැ. ඒ ගෙදර සිරියාව තියෙයිද? මුස්පේන්ති ගියා. මූසලයෝ ඒ ගෙදර ඉන්නේ. අවස පහන පත්තු කරලා එකට වාඩි වෙලා කාමරවල නෙමෙයි. මිදු සාලේ පාඩම් කරපියා. හිතනවද කාමරවල පාඩම් කරනවා කියලා? ඔන්න එක අම්මා කෙනෙක් අහිංසක අම්මා. ඒ අම්මා මිදුලේ මං ලෙඩේ බලලා පයින් ආවා. දී මයින්සා ඉන්දියාප්ප විකුණන්නේ. එක කොල්ල මාත්‍යයක් නැහැ. දාලා ගිහිල්ලා. මිනිහා දැන් A level විභාගෙ ලියන්නේ. ඉතින් මිදුලේ වාඩි වෙලා කනට ඔලුවට අත තියාගෙන ඉත. මං ඉතින් පයින් එන ගමන් ඇවයි යන්නේ සනීප නෑ ආඳුනේට විභාගෙනේ කොල්ල පාඩම් කරනවා. මං කිරි එකකුත් අදලා තිබ්බා. මං ඒව කොයිද පාඩම් කරන්නේ? කාමරේ. මං ගියා කාමරේට. ඌ මාව දැක්කේ නෑ. කිරි එක බීලා. එක කකුලක් තියෙනවා ඩෙස් එකේ මේ කොනේ, අනික් කකුල පුටුවේ අර කොනේ. පොතකුත් තියෙනවා පපුවට කිට්ටු කොල්ල පොත මැද්දේ ෆෝන් එක තියන්නේ කුණු අරප බලන. දැන් කාවද මේ රවට්ටන්නේ අම්මවද? සුරක්ෂිත කරගත්තේ නෑ මෙච්චර ඉන්දියාප්ප විකුණලා අම්මා කියන්නේ මොකද්ද? මං විඳින දුක උඹ විඳින්න එපා. උඹ දිනුන වෙයා.
මම ගින්දර ළඟ වාඩි වෙලා අර ගින්දර පපුවට වදිනකොට ලේසි නෑ. මං කොහොම හරි උඹට යට ඇඳුම ඉඳලා අරන් දෙන්න. අම්මා නෙදෙන්නේ. උදේ දවල් රෑ කණ්ඩ දුන්නා විතරක් නෙමෙයි ඉල්ලන ඔක්කොම. ඔන්න පරාදයි. ළමා මනස ඉස්සර සාලේ පාඩම් කරන්නේ. අපේ අපවතච්ච මඩියේ මානායක ආඳුරු මාරගම ධර්මායතනේ 100 ගාණක් නේ ආඳුරු. තට්ටු ගාලා කාමර එක කාමරයකට දොරක් දැම්මේ නැහැ. ආඳුරු ගොල්ලෝ ඉන්නේ එක කාමරයකටවත් දොරක් දැම්මේ නැහැ. දොරවල් නැහැ. දොර රෙදි දාන්නත් තාන. ආඳුරු ගොල්ලෝ ඉන්නේ. ඇයි මේ ශික්ෂණයක් දුන්නයි දොර වාගත්තොත් මොනව කරනවද කවුද දන්නේ? පාඩම් කරන වෙලාව ටීවී රේඩියෝ ඔක්කොම එක තාත්තා කෙනෙක් ටීවී එක පොලේ ගැව්වා. ටීවී කුසල පොලේ ගැව්වා. එක පුතෙක් මං හරි සතුටු වුණා ඌට මං ආශිර්වාදත් කළා. අම්මා කිව්වා ටීවී එකක් ගමු කියලා. කොල්ලා කිව්වා නෑ විභාග ඉවරුනකන් ටීවී එපා අපිට. තාත්තට කිව්වා. තාත්තේ විභාග ඉවර වුණාට පස්සේ ටීවී එක ගමු. එතකන් ඕන. අන්න සුරක්කිත. බුද්ධිමත්. එහෙම නැතුව ෆෝන් එක මතේ තියාගෙන පාඩම් කිරිල්ලකුත් නැහැ ඔක්කොම රවට්ටලා. කොච්චර විනාශ වෙනවද? දැන් බලන්න පිට රටක වෙච්ච දෙයක්. තැනක කොන්ක්‍රීට් අනනවර ලොකු මැෂිමකින් කළු ගල් දාලා සිමෙන්ති දාලා ඒක කැරකෙනකොට වැලි දාන්න ඕන. වැලි ගන්න අර බැකෝ එකේ කූඩේ පාලනේ තියෙන අර මේම උස්සලා ගන්න ඒක දිගයි. ඒකට මැද්දෙන් තමයි ඩ්‍රයිවර් උඩ ඉන්නේ. කූඩේට ඉස්සරහින් කවුරු හරි හිටියට ඩ්‍රයිවර්ට පේන්නේ නැහැ. අනේ බලන්න එදා මේ වැලි ටික ගන්න යද්දි එතන කෙල්ලෙක් ෆෝන් එකෙන් කායෙක් හරි කතාවක්. අර බැකෝ එකේ සද්දය එන්නේ අරමිනියා මොකද කළේ? කෙල්ලත් එක්ක වැලි ටික අරන් දැම්ම අරක ඇතුළට. කොහමද වැලි සිමෙන්ති ගලුයි එක කැරකි එනකොට ඔන්න සුරක්කිත නෑ විනාශයි. ඔක කර්මෙද? ඔකට කියන්න පුළුවන් ද කර්ම විපාක කියලා? ඒක කර්ම විපාක නෙමෙයි. ඒකට තමයි කියන්නේ ඉල්ලම් කෑම කියලා. ඉල්ලම් කනවා කියන්නේ අද ෆෝන් එකෙන් 99.9%ක්ම ඉල්ලම් කනවා. පෞල් විනාශයි. දැන් දවසක් මම බලාගෙන මනමාලී මාපාරේ ගා ගන්නවා. මං හිතුවා ෂූටින් කියලා. මං ඇහුවා ටීවී කාර්යකින් ෂූටින්ද කියලා. මොන ෂූටින්ද ආදුනේ මුන් දෙන්න මේ බැදලා ෆොටෝ ගන්න යනවා. ඒ ටිකට මොකෙද්ද කෙල්ල ගැන නරක විස්තර ටිකක් මනමාලගේ ෆෝන් එකට එවලා. ඉවරයිනේ. ඔළුවේ සුදු පාට වේල් දාලා දෙන්න මාපාරේ ගුටි බැට. ඔන්න අපි විනාශ වෙච්ච තැන. ඒ නිසා සුරක්කිතං තමන්ව ආරක්ෂා කරගන්න ඕනේ තමන්. කවුරුත් පලි නැහැ. කාටවත් දොස් කියන්න බෑ. අරයා නිසා මේක උනේ. ඒ ගොන් කතාව. තමන්ව රැක ගන්න ඕන. අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා. මානනී තමන්ගේ පිහිට තමන්මයි. තමන්ට ආලෝකයක් වෙන්න. නැතන් මාතා පිතා කෛරා අම්මා නෙමෙයි තාත්තා නෙමෙයි දෙයියෝ නෙමෙයි වැරදිකාරයා. තමන් කරගත්ත. ඒකයි දකුණු පළාතේ කියනවා කියමන ලුණු කෑවොත් වතුර බීපන් කියලා. ලුණු වැඩියෙන් එහෙම කැවුනොත් පිපාසය ඇදෙනවා. ආයි දකුණු පැත්තේ කියනවා කුඹලාව කෑවා නම් විඳෝපම් බලලා. කුඹලාව කනවා බලලා ඔරෙන් කාපු වෙලේ ඉඳලා ඌට වමන යනවා. කුඹලාවක් කෑවම දිරෝපම් බලලා කියන්නේ ඒකයි විඳෝපම් බලලා. නරක දෙයක් තමන් කළා නම් ඒකේ විපාක කාටවත් නෙමෙයි තමන්ටමයි. හොඳ දේ කරගත්තා නම් ඒකේ විපාකත් වෙන කාටවත් නෙමෙයි තමන්ටමයි. සුරක්කිත කිව්වේ ඒකයි. අපි දැන් රක්ෂණ කරන්නේ.
ඒ රක්ෂණය මොකටද මලාට පස්සේ කොච්චරම් වුණත් වැඩක් තියෙනවද? යාර පෞගේ පාස්කුදා ඌ මැරුණේ මැරිලා කෙල්ලෝ 72ක් ලැබෙයි කියලානේ. මලාට පස්සේ කෙල්ලෝ 72ක් හම්බෙලා වැඩක් තියෙනවද? මොන පිස්සු කතාවක්ද? අපි මලාට පස්සේ ලක්ෂ ගණන් සල්ලි යමලා මට වැඩක් තියෙනවද? නෑ. රක්ෂණය නෙමෙයි තමන්ගේ ආත්ම දමනය. ඒකටයි බුදුවරු දේශනා කළේ සචිත්ත පරියෝ දපනං. තම සිත රැක ගන්න. දැන් බලන්න මේ ඉවසීම. අපි කියනෝනේ මං ඉවසුවා මගේ ඉවසීම කට්ට පැන්නා කියලා කියන්නේ. මොකක්ද ඇත්තට ඉවසීම කියන්නේ? යන්න කියන්නේ තද කරනවා කියලා. යන්න කියන්නේ තද කරනවා. එතකොට මේ සිතට එන කෝපය වේවා කාමය වේවා ඔය දෙක තමයි වැඩිපුරම එන්නේ. එක්ක කාම ආසාව නැත්තම් කේන්තිය. කෝපය වේවා කාමයේ වේවා සිතට එනකොටම තද කරගන්න. එළියට එන්න දෙන්නේ නැහැ. එළියට එනවා නම් කොහමද එන්නේ? දැන් බලන්නකෝ ඉවසනවා කියන එක දේශපාසු වැඩක් නෙමෙයි. ඒ කේන්ති අනේක උතුරන වතුර භාජනයකට උපමා කළේ. වතුර භාජනයක් ලිපේ තියලා හොඳට පොල් කටුවේම දාලා උතුරනවා. උතුරනකොට ළඟට යන්න බෑනේ රස්නේ. දුමකුත් යනවා. ටිකක් බැලී නම් එබිලා පරිස්සමෙන් වතුර නටනවා. ඒකනේ කියන්නේ වතුර නටනවා කියලා. ලිඳේ වතුර නටන්නේ නැහනේ. ලිපේ තිබ්බම වතුර නටනවා රස්නෙට. කේන්තිය ඒ වගේම කෝපය කාමයන් ඕවාගේ මේ නටනකොට එළියට එන්න ඉඩ දෙන්නේ නැහැ. උතුරන්න දෙන්නේ නැහැ. අන්න එයා දිනුම් සුරක්ෂිතයි. එහෙම නැති වුණොත් පරාදයි. ඔන්න කේන්ති ගිහිල්ලානේ මෝල් ගා උස්සලා අප්පච්චිගේ ඔළුවට ගාලා තියෙන්නේ. සිත නටලා බැරිම තැන ගත්ත මෝල් ගා දුන්නා ඔළුවට එකක්. ආනන්තරිය පාප. නෑ මේක වැරදි. ආදීනව බලන්න ඕන. ආස්වාදේ පින්වත්නි ටික වෙලාව ඕනම දෙයක ආස්වාදේ පැය භාගයයි. ආදීනව මැරෙනකම්. ඔන්න ආස්වාදේ ඕනා කියන. ආදීනව වානා කියන. ඕනා කියප එකම තමයි අන්තිමට වානා කියන්නේ. ඕනේ කිව්වා අන්තිමට එපා කියන. ආස්වාදේ ආදීනව දෙක තේරුම් ගත්තොත් සුරක්ෂිතයි. දැන් කසාද බැඳපු කෙනෙක් නම් ගෙදර නෝනා ඉන්නවා. නැත්තම් ගෙදර මාත්‍යා ඉන්නවා. පාරේ යනකොට තවත් කවුරු හරි යාළු වෙන්න බැරි කම නැහැ. ඒ තරම් අනාචාරේ. ඒ වෙලාවේ තමන්ගේ පවුල ගැන හිතුවා. අන්න ඒ වෙලාවේ මේක වානා කියලා එලවන්න ඕන. එහෙම නැතු ඒක පස්සේ ඕනා ගාලා ගිහිල්ලා. දැන් පෞගිය දා දැක්කනේ. විදුහල්පති අධ්‍යාපන අමාත්‍යාංශයේ කා දෙන්න කසාද බැඳ ළමනු 50 පැනලා. උන් දෙන්න හෝටලේ කාමරයකට ගිහිල්ලා. කාමරයට ගිහිල්ලා ටික වෙලාවකින් මිනිහා මැරිලා. දර ගෑනු කෙනාට කොහමද? දැන් අඬලා හරියනවද? ඕනා කියලා කාමරයට ගියා. දැන් වානා ගාලානේ කෑ ගන්න. ළමයිනුත් ඉන්නවා. ළමයින්ගේ ජීවිතේ ඉවරයි. පාරේ යන්නේ කොහමද? ඔන්න ආදීනව. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ යමක් කරන්න කලින් යමක් කියන්න කලින් කණ්ණාඩියෙන් මූණ බලනවා වගේ බලන්න ඕන. අපි දවසට කී සැරයක් කණ්ණාඩිය බලනවා? උදේ දත් ටිකක් කණ්ණාඩියෙන් බලනේ මදින්නේ. මට විතරයි දත් තියෙන්නේ සුදු පාටයි කියලා මදිනවා විතර. ඔළුව පීරනකොට පැය ගාණක් පීරනවා ඉවරයක්. බස් එකේ යනකොටත් පර්ස් එකකින් කණ්ණාඩිය අරන් බලුවට කොච්චර බලන්න. ඒ ඉස්කෝලේ ඇතුළෙත් එහෙමනේ. ඉස්කෝලේ ඉවර වෙලා බෙල් එක ගැව්වට පස්සේ මුලින්ම කොල්ලෝ කෙල්ලොක්කොම කණ්ණාඩියෙන් මූණ බලනවනේ. මේ ගෙදරයි යන්නේ. ඒ ටිකට ටක් ගාලා මූණ බලලා මූණ හොදලා කන්නට බලන්න.
ඒ වාගේ යමක් කරන්න කලින් කියන්න කලින් තමන්ගේ සිතින් බලන්න ඕන. මේක කරලා මොකක් හරි මට වුණොත් මේ වාගේ වැඩක් කරලා මගේ පවුලම නන්නත්තර වුණොත්. දැන් බලන්න අර තාත්තා ඕස්ට්‍රේලියාවට යවල ඉගැන්නුවේ. ඕස්ට්‍රේලියාවට යවලා අර මලානේ මොන මෝඩයද බලන්න. මට රාලාමි කෙනෙක් කියනවා ආම්දුරනේ ඌගේ ගේ ඇතුලේ තියෙන টয়ලට් එකම වටිනවා කෝ ලක්ෂ 20ක් 25ක්. টয়ලට් එකට වියදම් කරපු සල්ලි. කොච්චර මාලිගාවක්. ඕම ඊටපු බූරුවෙක් නෙමෙයි කලේ මේ ගොන් වැඩ. ඒ තාත්තා කම්බුලට අත තියාගෙන කියද්දි දුකකොත් හිතුණා මගේ ළමයි දෙන්න මේම කරයි කියලා මං ඊනකින්වත් හිතුවේ නැහැ. පස්සේ අඬලා හරියන්නේ නැහැ. අදා ගන්නවා කියන්නේ එකක්, ඇදෙනවා කියන්නේ වෙන එකක්. සුරක්ෂිත කරනවා කියන්නේ ළමයින්ගේ නමට බැංකු පොත් අදන එක නෙමෙයි. ළමයින්ගේ පොතේ සල්ලි දාලා වැඩක් නැහැ ಗುಣ නැත්තම්. අද හරියට ඒ පැත්තනේ බලන්න. ගියක් ඇදුවත් මකුණු දැල්වත් කඩන්න බැරි විදිහට නේ හදන්නේ. මේ මොනවා ඇදුවත් වැඩක් නැහැ. ළමයාව අදාගත්තේ නැත්නම්. අන්තිමට ගේ ඇතුලේ අස්සුමුකෝරෝදන් කඳුළු පිටිච්ච ඇස් දෙකෙන්. අන්තිම කාලේම සැපයිද? කාත් කවුරුන් නැතුව අසරණ වෙලා සුරක්ෂිත වෙලා නැහැ. සල්ලි පණ අන්තිමුණා කියලා ඒවා කණ්ඩද? නැගිටිනකොට රෙද්ද බිම වැටෙද්දි මොකෙක්වත් ළඟ නැත්තම් සැපයිද ජීවිතේ? එතකොට අඬලා හරියන්නේ නැහැ. අන්තිම කාලේ සැනසෙලි ජීවිතයක් ඉද නන්දති. තමන් දිහා බලලා තමන්ගේ දරුවෝ දිහා බලලා ඔන්න සුරක්ෂිත වෙලා. එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා තමන්ට ආදරේ නම් අත්තානංචේ පියං ජඤ්ඤා රක්කේය නම් සුරක්ෂිතං. තමන් හොඳට සුරක්ෂිතව රැක ගන්න. මොනවද රැක ගන්න? ඇස් දෙක කන ඒවා නෙමෙයි. කය රැක ගන්න ඕනේ. කයෙන් කරන වැරදි කරන්න. මේ කයෙන් කරන වැරදි තුනයිනේ තියෙන්නේ. පරපණ නැසුමයි, සොරකමයි, අනාචාරයයි. පින්වත්නි කියන්න ලැජ්ජයි මෙච්චර බණ කියන රටේ වැඩියෙන්ම ගබ්සා කරන්නේ කොළඹ. මරණවා මේ පරපණ නැසුම. නමුත් ඒකට දඬුවම් නැහැ. එල්ලුම් ගස් නැහැ ඒකට. නමුත් මරණයනේ සත්වයක් වනේ ඝාතනය කරා. අන්තිමට මොකද කළේ? ඒ මොකද වෙන්නේ? ළමයා ඕන වෙන කාලට ළමයි නැහැ. දැන් අද ඔක්කොම සිසේරියන් කරලා ළමයි ගන්න කියලා නෙමේ ප්‍රශ්න තියෙන්නේ. දරුවා වදන අමාරුව අම්මා දන්නෙත් නැහැ. මව් කුසකින් එළියට එන අමාරුව ළමයා දන්නෙත් නැහැ. අද මේ දෙකම නැහැ. දරු සෙනෙහසක් නැහැ, මව් සෙනෙහසක් නැහැ. ඉස්සරේම නෙමෙයිනේ ළමයා වදන අමාරුව අම්මා දැනගන්න. මේ ලෝකේ කාන්තාව දැනගන්න ඕන තරුණ කාලේ පළවෙනි දරුවා ලැබෙද්දි තියෙන වේදනාව. එතනයි දරු සෙනෙහසක් එන්නේ. ළමයා ලේසිපාසු වැඩක්. ඔටුවෙක් ඉන්දිකටු සිදුරකින් යනවා වගේ කියනවනේ. ඔන්නේ වේදනාව දෙන්නම දැන් දන්නේ නැහැ. ඒ නිසානේ වදාපු අම්මගේ නිර්වත පුතා බැලුවේ. අම්මා නානේක පටිගත කරන්න පුළුවන් ද පුතෙකුට? ඔය හරි වෙනවද එහෙම? ඇයි? මව්සෙනෙහස අම්මා ළඟ නැහැ, දරුසෙනෙහස මව්සෙනෙහස පුතා ළඟ නැහැ, දරුසෙනෙහස අම්මා ළඟ නැහැ. වෙනස් වුණා. පළවෙනි දරුවා ලැබෙද්දී බඩ පළලා ගත්තා දෙන්න මේ වේදනාව දන්නේ නැහැ. ඒ ඉපදිච්ච එකත් සත පාකට වැඩක් නැහැ රටට. අඩුම තරමේ උන්ගේ කලිසමවත් ඉනේ නැහැ. කලිසමවත් ඉනේ තියාගන්න බෑ. ආගමකයක් වුමා ජාතිකයක් වුමා මොකක්වත් නැහැ. අපේ දේ අගයන්නේ නැහැ.
හොඳට බලන්න එහෙම ගත්තොත් මේ රටට බැන බැන ඉන්නේ. මේක ඉඳලා හරි යනවාද? මොකද්ද මේක රටක්ද? මේකනේ නෑ යකෝ උපන්නේ. ජපානයේ යන්න ඕන, එංගලන්තේ යන්න ඕන, එහෙමනේ ඔක්කොම ඉන්නේ. දන්න දෙයක්ුත් නෑ, කරපු දෙයක්ුත් නෑ. ආණ්ඩුක පුතේ මොකද කරන්නේ? ආඳුන්නේ මේ කොයි හරි යන්න බලාගෙන ඉන්නේ. නිකම් පිනා කකා ගෙදරටත් බරක්. අනුන්ට දොස් කියලා හරියන්නේ නෑ. ධාර්මික රස්සාවක් කරන්න ලැජ්ජ වෙන්න හොඳත් නෑ. ධනෙ උපයන්න ඕනේ පුළුවන් කාලේ. දැන් බලන්න ඕස්ට්‍රේලියාවේ අපේ රටේ කොල්ලෙක්නේ අලි බෙටි වලින් කොලයක් අදලා දිනුනේ. මිනිහා පෙරහැරකට ගිහින් එද්දි අලි බෙටි තිබුණා පාරේ. බෑග් එකට දාලා උස්සන් ඇවිල්ලා මිනිහා ඒක රෙජිමේ කොලවල අලෝලා නිකන් චෙක් කරලා බැලුවා. වැඩේ සාර්ථකයි. ඒ අලි බෙටි වලින් හදන කොල අපිට මේ නිකන් පොඩි කඩවල වලින් ගන්න බෑ සල්ලි රුපියල් වලට. ඩොලර් වලට දෙන්නේ. ඒවා ගන්න ඩොලර් එකක් දෙන්න ඕනේ. ඩොලර් දීලා තමයි කොලේ ගන්න. දැන් කොච්චර දියුණු ව්‍යාපාරයක්. දැන් අම්බානි ගැන ඉන්දියාවේ අපි කතා කරන ලෝකෙම සල්ලිකාරයෝ 10 දෙනාගෙන් එක්කෙනෙක්. මිනිහා මොකද්ද මුලින් කරලා ගොමදිය කරලා තියෙන්නේ. ඉන්දියාවේ හරියට එළදෙන්නු එහෙම ඉන්නවනේ හරියට ගොම තියනවා. දැන් මිනි පුච්චන්නේ ගොම වලින්නේ. ඔය ඉන්දියාවේ නිකන් ඉන්න වෙලාවට ඔය අම්මලා මොකද කරන්නේ? පිදුරුයි ගොමයි අනලා බෝල කරලා ගානවා දමලා බිත්තියට. රොටිය වාගේ හිටිනවා. ලිපපත්තු කරන්නේ කවුරු හරි මලාම සම්පූර්ණ මේ ගොම රොටි තියලා තමයි පුච්චන්නේ. විෂ බීජ නාශකනේ. අම්බානි තරුණ කාලේ කලේ මොකද්ද? ගොම අරන් ගියලු කරේ සමහරට ඇඟ පුරාම ගොම බේරෙනවලු. වැස්සටේ මවුනම මිනිස්සු වීලු කළාලු. පිස්සෙක් කියලා. ගෙනියලා ගොම දිය කරලා නේ නම් අඳුන් කූර ඇදුවේ. අඳුන් කූරු නෙමුලින් ඇදුවේ. ලෝකෙම පාවිච්චි කරන හොඳම අඳුන් කූර. අම්බානි. දැන් කෝටිපතියා කියන්නේ ලෝකෙම ඉන්න කෝටිපති 10 දෙනාගෙන් එක්කෙනෙක්. කොහොමද එයාගේ ජීවිතය? තරුණ කාලේ සුරක්ෂිත කරගත්ත ලැජ්ජ උනේ නැහැ. අද අපි හරි ලැජ්ජයි. ටීවිල් එක එලවන්න ලැජ්ජ නැහැ. ඒකට ආසයි කොල්ලෝ ඔක්කොම ආසයි ටීවිල් පදින්න. අම්මා තාත්තත් ඒකට ආසයි. මට තේරෙන්නේ නැහැ. දැන් A level විභාගෙ ඉවර වෙලා අම්මයි තාත්තයි ටීවිල් එකක් අරන් දීලා. ඒ මැදට පන්සලටත් එක්කන් ඇවිල්ලා දෙයි කපලා දෙයි ගෙඩි තුනකුත් තියලා තමයි ඌ එක්කන් යන්නේ. එහෙනම් මොකටද A level එක ගන්නේ? 10 වෙනි පන්තිමේ ටීවිල් එකක් අරන් දුන්නා නම් ලක්ෂ ගාණක් ඌ අම්බ කරලානේ. බොරුවට පන්ති යවලා ඒකටත් පීස් ගෙවලා අන්තිමට මොකද්ද පුතාව කළේ? ටීවිල් කාර්යයා. කවුද කළේ? වදාපු දෙන්න. කාටට ටීවිල් මාත්‍යා කියනවාද? ආම්දුරු අපි නැග්ගොත් ඉතින් අර කියනවා කාට හරි අනේ මාත්‍යෝ දැන් මමත් ඔය බණකට කියලා ටීවිල් කාර්යයක් කියලා ටීවිල් කාර්යයක්ම මට ටෙලිෆෝන් කරලා කියනවා ආඳුන්නේ ඊට පස්සේ කියනකොට ආඳුනේ ටීවිල් මල්ලි කියලා කියන්න. මං කිව්වා ඇයි කියලා. නෑ ආඳුනේ වචනේ හරි නෑලු. මං කිව්වා නෑ ඒක අපේ වචනයක් නේ. කරත්ත කාර්යය ටීවිල් කාර්යය ඇයි උඹලගේ වැඩ නිසා ඔක් කියන්නේ. දැන් බලන්න අපි ඔක්කොමලට දොස් කියන්නේ නැහැ. දැන් මම දවසක් බණක් කියලා නාලිකාවක ගොඩාක් පිරිකර අම්බුණා. මුතු කුඩ අට පිරිකර ඔක්කොම තියෙන්නේ පන්සලට ඕනේ ඒවා. සිවුරු ඒවනේ දෙන්නේ අපිට. ඉතින් මං එදා කාර් එකේ ගියේ නෑ ටීවී එකක නැග්ගා. ට්‍රැෆික් ටීවී එකේ නැග්ග වෙලේ ඉඳලා මේ කොල්ලා පුදුම බණනේ මට කිව්වේ. මේ කොල්ලෝ ජීවිතේට කියවන්න නැති පොත් ආඳුනේ ඉතිඋත්තක පාළියේ මේම සූත්‍රයක් තියෙනව නේද? මට දැන් ධාඩිය දානවා මං හිතුවා මේක ඇත්තටම සිවුරු අරපේකෙද දන්නේ නැහැ. අර සූත්‍රයේ මේ සූත්‍රයට අනුව ආඳුනේ මේක මේම වෙන්න ඕන. උපාදාන සූත්‍රයේ අවිජ්ජාපච්චය සංඛාරා ට්‍රැෆික්නේ. මමත් ඉතින් පුදුම වෙලාගෙන හිටියා. මට පුදුම සතුටක් දෙයියනේ තරුණ කොල්ලෙකුට මෙච්චර දැනුමක්.
කතා කරගෙන දැන් පන්සල් ළඟට ආවා. එකට විතර ඇති පන්සලෙත් කවුරුත් නැහැ. කාලා ඔක්කොම මේට වෙන වෙලාවනේ. ඉතින් බෑලා ඉවර වෙලා මං කිව්වා මල්ලි පොඩ්ඩක් ඉන්න. මං ඇතුලේ අර උඩේ ඉන්නවා දෙන්නෙක්. එන්න කියනවා මම පිරිකර ටික ගන්න. හොඳයි ආඳුන්නේ කිව්වා. මම උඩට ගින් එන ටිකට පිරිකර ටිකක් තරම් මිනිහා ගිහිල්ලානේ. වැරදිලා කියන ඊළඟ දවසවත් එන්න ඉපේ. ආඳුනේ මට වැරදුණා. දැන් මාස 5ක් 6ක් වුණා. කොහමද බණෙන් දීපු ටෝක් එක මට. බණ කිය ඇවිල්ලා තිබිච්ච පිරිකර අට පිරිකර මුතු කුඩ ටික ඔක්කොම ඌ අරන් ගිහිල්ලා. ඒ ටිකට කොයින් ගියද නැ ගිහිල්ලා. ඊට පස්සේ තව ටිකක් ඈත තැනකදී කාර් එක කැඩිලා වහිනවා යන්න විදියක් නැහැ. මට ඒත් අදිස්සි ඉක්මනට යන්න ඕන. ට්‍රීවිල් එකක් නතර කළා. ඒ කොල්ලා පච්ච කොටලා කොණ්ඩේ වවලා මෙතනින් පරාල ඇණයක් ගහලා බුලත් පිටකුත් කාලා මම ට්‍රීවිල් එක දැක්කම යටිකුත් ඉන්නවා ට්‍රීවිල් එකේ වඳුරේ කෙල්ලිලා ඉන්නවා. දැන් ඉතින් නතර කළා වැස්සනේ නැග්ගා. මිනිහා බණ දන්නේ නැහැ මොකක් කරන්නේ. දැම්මා සෙට් එක ලොකුවට සින්දුව. ඒක බජම් ගාලා සින්දුවකුත් නෙමෙයි මියුසික් එකක් යනවා. පාරේ යන උනුත් බයිනවා. උනුත් අපි දිහා බලන මං ඉතින් අර වැස්ස නිසා රෙද්ද දාගත්තා. මං කිව්වා මල්ලි ඔක අඩු කරන්න. ආන්දරෝ මට මේ සද්දේ නැත්තම් යන්න බෑ. ආන්දරෝ ඕන නම් බෑලා වෙන එකකින් යන්න කිව්වා. කොහොමද කතාව දැන් වැස්සනේ සල්ලිත් නෑ. ඉතින් මූත් එක්ක ගිහලා පන්සලේ ගිහලා දෙන්න එපා සල්ලි. බයින් නැත් සල්ලි තිබුණා නම් මම මග බයිනෝ ඉඳා උඹේ ගාස්තුව කියලා. මමත් ඉතින් ඉවසකට ගියා. කොහොම හරි රුපියල් 850 800 කයර එකක්. මං ඉතින් කේන් තියන්නේ බැස්සේ. කොහොම ඉන්නවා මං සල්ලි ගේන්නම් කියලා මං ගියා. මං සල්ලි අරන් එනකොට ඌ සල්ලි ගන්න නැතුව ගිහිල්ලා. අච්චර අයර එකක් ඇවිල්ලා ඌ අයර එක ගත්තේ නැහැ. නමුත් ඌගේ දර්ශනේ බැලුවොත් පිස්සෙක් වාගේ. නමුත් ඌගේ සිත හොඳයි. ආම්දුරු කෙනෙක් එක්ක ගියාම සල්ලි ගන්නකොට. අරු බණම ටෝක් දාගෙන ඇවිල්ලා පිරිකර ටික උස්සන් ඌ ගියා. ඔන්න ඒ නිසා තමයි කිව්වේ මේ මිනිස්සෙක්ව දැකලා අඳුන ගන්න බෑ. නෑ වන්න රූපේන. රූපේ බලලා පාට බලලා කතාව බලලා අඳුනන්න බෑ. ළඟම හිටියත් අඳුන ගන්න බෑනේ කවුද කියලා. ඒ නිසා තමයි බුදුවරු දේශනා කළේ අසේවනාච බාලාණං. බාලය ඇසුරු කළොත් අනාතයි. පඬිතෙක් ඇසුරු කළොත් සුරක්ෂිතයි. රැකෙනවා. මේ ජීවිතය රැක ගන්නනේ කියන්නේ. විනාශ කර ගන්න නෙමෙයි. සනාතා මේ භික්කවේ විහෙරතම අනාතා. අනාත වෙන්න එපා. සනාත වෙන්න. ඇයි අනාත වෙන්න එපා කිව්වේ? දුක්ඛම් භික්කවේ අනාතෝ විහෙරති. මේ ලෝකේ තියෙන ලොකුම දුකක් තමයි අනාත වෙනවා කියන එක. මේ බන්ධනාගාරයකට මේ යන්නකො අපි ඉඳීට බනවලට යනවා. තරුණ ළමයි පසුතැවෙනවා. අනේ ආඳුනේ ටිකක් ඉවසුවා නම් මේක වෙන්නේ නැහැ. අනාථ වෙනවා. මේ දැන් බලන්න කුඩු ගාලා ගංජා ගාලා අයිස් කාලා පුනරුත්ථාපන කියලා තියෙනවා. එතනට ගියාමයි කතා කරලා බලන්න ඕන. තට්ටේ ගාලා ඉස කුඩිච්චි දාලා තරුණ ලස්සන ළමයි ගෑනු ළමයි කොච්චර ඉන්නවද? එක කෙල්ලෙක් ඇඬුවා. මේට ඇවිල්ලා අවුරුදු 2ක් විතර වුණා. තාම අම්මා ආවේ නෑ බලන්න. එතන පූජකවරයා මට කියනවා නෑ ආඳුනේ අම්මා එනවා. එයාට නොදැනී කිව්වේ මෙයාට කතා කරන්න නෙමෙයි. ඇංගිලා ඉඳලා බලලා එයාට ඕන කරන ඒවා දීලා යනවා. දඩු දුකනේ. මං ඒව මොකක්ද කරේ? අපේ අම්මා තාත්තා අපි ගැන බැලුවේ නෑ. අපි රැට එළියට යනවා කෑම කන්න. මේ සල්ලිකාර ගෙවල් වල ළමයි. එහෙම කෑමට ගියාම අලුතෙන් පිරිමි ළමයිනුත් එනවා ඒ ශාලාවලට. අලුතෙන් එන පිරිමි ළමයි මොකද කරන්නේ? අපිට වෙල්කම් ජූස් එකක් දෙනවා. පළවෙනි දවස් උන් දෙන්නේ මොනවාරි බොණ්ඩ දෙනවා. ඒ බොණ්ඩ දෙන්නේ මොනවද? ඒ බීම එකට මත්ද්‍රව්‍ය දාලා. ඒක බිව්වම ඉතින් තරුණ වයසනේ. ටික ශරීරේ ප්‍රාණවත් වෙනකොට ඒක ආසෙත් වෙනවා. ඒකේ 아무තු ජවයක් ඇවිල්ලා. 아무තු දැන් කියන්නේ පන් එකක් කියලා කියන්නේ.
එහෙමනේ කියන්නේ මාර පන්බන් කියන්නේ. එහෙමයි දැන් වචන තියෙන්නේ. ඊළඟ දවසෙත් අරකමයි බොණ්ඩ ආසෙ හිතෙන්නේ. ඊළඟ දවසේ කොල්ල දෙන්නේ නැහැ. ඊළඟ දවසේ මුන් සල්ලි දෙන්න ඕන. අර ජූස් එකම දෙන්න. දැන් ඕම සතිය දෙක තුන යනකොට මේකේ ආසාව වැඩි. කනේ කරේ තියෙන රත්තරන් බඩු ඔක්කොම විකුණලා ඉමිටේෂන් ඒ වගේම අරන් දාගන්නව අම්මා රවට්ටන්න. අන්තිමට අල්මාරි වල තියෙන ඒවා ඔක්කොම අරගෙන ජනේලෙන් පැනලා අම්මා තාත්තා බුදි මුන් ජනේලෙන් පැනලා යන්නේ. ඒම ගීලා අන්තිමට මොකද උනේ? සල්ලිත් නැහැ. අර මං දැක්ක ටීවී එකක ලියලා තිබුණා. සල්ලිත් නැහැ, සනීපත් නැහැ කියලා. ඇත්ත කතාව. අර ළමයින්ට එකයි වෙලා තියෙන්නේ සල්ලිත් නැහැ, සනීපත් නැහැ. ඒකෙල්ල කියනවා ආඳුන්නේ. ඒවා මත් උනාට පස්සේ මොනව වෙනවද දන්නේ නැහැ. කොහොම නමුත් 13 වතාවක් මාව දූෂණය කරා. ඊළඟට කුසට දරුවෙක් ආවා. මේ ලැජ්ජාවට ඒකත් මැරුවා. අන්තිමට පිස්සු වාගේ ඇදුනා. ඒ නිසා තමයි ගෙනලා මේ දාලා තියෙන්නේ. උන් ඒකයි ඇදෙන්න අත ඇරියොත් පාරක යන්න බෑ. අදාගත්තොත් හොඳට සුරක්ෂිත කරගත්තොත් දරුවව. ඒ දරුවා මාපාරේ යද්දි ගමේ මිනිස්සු බඩට අත තියනවා. වදනවා නම් මේම එකෙක් වදන්න ඕන. ලැබෙනවා නම් මේම එකෙක් ලැබෙන්න ඕන. බලපන් දෙමව්පියෝ සැනසෙන ලස්සන. සිද්ධාර්ථ කුමාරයා මහපාරේ යද්දි කිසා ගෞතමි කිව්වේ ඔය කතාව. නිබ්බුතා නූනසා මාතා නිබ්බුතා නූන සෝ පිතා. මේ බඳු පුතෙක් ලබාපු අම්මා නිවුනාමය. මෙබඳු පුතෙක් ලබාපු තාත්තා නිවුනාමය. නිබ්බුතා නූනසා නාරී. මෙබඳු ස්වාමියෙක් යම්කිසි කතකට ලැබෙනවා නම් ඒ භාර්යාව නිවුනාමය. ඔන්න බලන්න. අදාගත්ත පැලේට කියනවා මල් පැල. ඇදෙන්න අතෑරියොත් කියනවා වල් පැල. වල් පැල නම් කවුරු හරි නෙලනවා. දැන් පෞගිය කාලේ මා කඳුරේ මදුෂ් වල් පැලයක් කොහෙද නෙළුවේ? ඩුබායි රටේ. කොහේ ගියත් නෙලලා දානවා. වැඩක් නැහැ. සමාජයට කරදරයක්. දැන් මේ අබේ විහාරේ වටේට ඔය උදළු ගාන්නේ මොකටද? ඒවා වල් පැල. මේ ලයිට් දාලා තියාගෙන ඉන්නේ ගස්. ඒවා මල් පැල. මල් පැලේ තියෙන වටිනකමයි දැනගත්තොත් අන්න ඒ විදිහේ ළමෙක් මල් පැලයක් කරා ගන්න. රටට වැඩකුත් නැහැ, ජාතියට වැඩකුත් නැහැ, ආගමට වැඩකුත් නැහැ, අඩුම තරමේ ගෙදරට වැඩකුත් නැත්තම් මොකටද? කොටද ජීවිතේ වැඩක් නැහැ. ලූණු ගෙඩිය වාගේ. ගලෝගෙන ගියොත් අන්තිමට අතේ ලූණු නැහැ. ඇඟිලි ටික නායට කොලොත් ගඳ තියෙනවා. එච්චරයි. ලූණු ගෙඩියක් වාගේ. ගඳ විතරයි. ඒ නිසා තමයි බුදුවරු 45 අවුරුද්දක් දවසකට පැයකුයි විනාඩි 40යි සැතපුණේ. ඉතිරි කාලේ පුරාම කලේ යා යුතු මඟ පෙන්වුවා. මෙන්න මං ආපු පාර. මේ පාරේදී මම හැමදාම සුරක්ෂිත කරගත්තා මාව. කළ වැරදි නැවත කළේ නෑ. සංසාරේ මට වැරදුනා. ඒ වැරදි මං අදා සුරක්ෂිත කර ආපු නිසා තමයි චතුසත්‍ය අවබෝධයෙන් මම ලෞතුරා බුදු වුණේ. ඔබට බැරිකම නැහැ. පුළුවන්. තාම ප්‍රමාද නැහැ. තාම පරක්කු නැහැ අපි. අප්පමාදෝ අමත පදං. තාම අපි පරක්කු නැහැ. බලන්න මෙච්චර වැඩ කරලා අන්තිමට සැතපෙන වෙලාවේ බුදුහාඳුර අවසන් සැතපීම. S2 වහගන්න කලින් ආයි ජීවිතේට ඇස් අරින්නේ නැහැ. S2 පියාගන්න කලින් ලස්සනට කිව්වා වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. සංඛාරණන් නැති වෙනවා. බුදු වුණත් මේකයි තත්ත්වය. ඒ නිසා අප්‍රමාදීව. ඕක තමයි ලොවැඩ සංගරාවේ අපිට කියලා දුන්නේ. අද එයි මරු පිං කරගන්නේ.
කොට්ටේ උඩට ඔළුව තියාපන් රැට මේ මගේ අන්තිම නිින්ද වෙන්න පුළුවන්. උස්ම ඉර වෙන්න පුළුවන්, සතෙක් කන්න පුළුවන්. කවුද දන්නේ නාර පිපිරෙන්න පුළුවන්. නැගිට්ටොත් උදේට දකුණු කකුල පොළවේ තියාපන් මේ මගේ අන්තිම දවස වෙන්න පුළුවන්. දැන් බලන්න පල්ලියට ගිහිල්ලා මැරුණේ. හිතුවේ නෑනේ මැරෙයි කියලා. මා පාරේ කොතනක යනකොට මොනවා වෙයිද කවුද දන්නේ? වෙන එකකට ගාන තියෙන වෙඩිල්ලක් මට වදින්න පුළුවන්. ඒ නිසා හොඳට බුද්ධියෙන් තේරුම් අරගෙන පුංචි කාලේ බැරි නම් තරුණ කාලේ බැරි නම් දැන්වත් මේ ප්‍රතිපදාව ජීවිතයට එකතු කරගත්තොත් මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙස් ජයගෙන මාර්යා ජයගෙන